සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් කෙරෙහි අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරව සහිතව ධර්ම ශ්‍රවණය කරලා ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක්, ඒ තුළින් ලැබෙන සුගතිගාමී පරලොව ආත්ම භවයක් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක කෙටිම කාලයකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සදාකාලික සසරෙන් එතර වීමේ පරමාර්ථයත් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන තවත් උතුම් ගාථා රත්නයන් දෙකක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයන් දෙකත් දේශනා කොට වදාළේ භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ළඟ සඳහන් කළ කරුණක් මුල් කරගෙන.
අපේ භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර වැඩ ඉන්න කාලේ. සැවැත් නුවර ආවට විවිධ ප්‍රදේශවල විහාරස්ථානවල වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලා එක දවසක් බුදුරජාණන් වහන්සේ වැඳ පුදා ගන්න කියලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා පිණ්ඩපාත වැඩියා. පිඬුසිඟා වඩිනකොට කල් වේලා තියෙන නිසා උන්වහන්සේලා සාකච්ඡාවක් කරගත්ත අපි යමු හිරගෙදර බලන්න කියලා. සියලු දෙනා වහන්සේලාම හිරගෙදර බලන්න වැඩියා. හිරගෙදරට ගියහම දඬු කඳේ දාලා ඉන්න අය, වරපට වලින් බැඳලා ඉන්න අය, නොයෙක් තාඩන පීඩන වලට ලක් කරපු අය, මේ හිරගෙදර දුක් විඳින හැටි දැක්කා. සමහර අය කණු වල බැඳලා, සමහර අයගේ ඇඟේ බර එල්ලලා බැඳලා, සමහර අය දඬු කඳේ දාලා. කිව නොහැකි තරම් මහා වේදනාවක් හිර කූඩුව ඇතුලේ වුන් විඳිනවා. ඒ කාරණාවත් දැකලා බලලා සංවේග උපදවලා පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා අපේ බුදුරජාණන් වහන්සේ විවේකීව වැඩ ඉන්න වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කරලා සකසලා වැඳලා භාග්‍යතුන් වහන්සේට මේ කාරණාව සඳහන් කළා. ස්වාමීනි, අද පිඬුසිඟා වැඩිය අතරේ අපි හිරගෙදරත් බලන්න ගියා. අනේ ස්වාමීනි, ඒ හිරගෙදර මිනිස්සු විඳින දුක සමහර අය දඬු කඳේ දාලා දුක් විඳිනවා. සමහර අය වරපට වලින් බැඳලා දුක් විඳිනවා. සමහර අය කණු වල බැඳලා. සමහර අය තවත් නොයෙක් වද බන්ධන වලට ලක් කරලා. මහා පුදුම දුක්ඛිත ජීවිතයක් ඔවුන් ගත කරනවා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා. ඒව සඳහන් කරාම අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, මහණෙනි, ඔය හිරගෙදර තියෙන දුක ඒ තරම් ලොකු දුකක් නෙමෙයි. ඔක ඒ තරම් ලොකු කරදරයකුත් නෙමෙයි. හැබැයි මහණෙනි, ඔయిత වඩා ලොකු දුක් මේ ලෝකේ තියෙනවා. හැබැයි ඒක දුකක් කියලා වැටහෙන්නේ නැහැ. නමුත් මහණෙනි, ප්‍රඥාවන්තයා, වීරයවන්තයා දුක හඳුනගෙන දුකින් මිදෙනවා කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. එම පැහැදිලි කරලා දේශනා කරනවා, මහණෙනි, ඉඩකඩ, වතු පිටි, යාන වාහන, හරක බාන, ගේදොර, ස්වාමි භාර්යාව, දුවදරුවෝ, නෑදෑයෝ, මේ අයට තියෙන බන්ධනය හිරගෙදර තියෙන බන්ධනයට වඩා හුඟක් ලොකුයි. ඒ බන්ධනයට වඩා මේ බන්ධනය බොහොම වේදනා ගෙනල්ලා දෙනවා. ප්‍රඥාවන්තයා ඒ බැමි හැම එකක්ම ලෙහෙලා දානවා කියන කාරණාව දේශනා කරලා තවත් කරුණක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ අතීත බෝසතාණන් වහන්සේගේ කාරණාවක්. අපේ භාග්‍යතුන් වහන්සේම බෝසත් අවදී කතාවක්. උන්වහන්සේ එක කාලෙක දුප්පත් කුලයක ඉපදිලා කුලී වැඩ කරලා ජීවත් වෙනවා. මේම කටයුතු කරන කාලේ තමන්ගේ තාත්තා මරණයට පත් වෙනවා. තාත්තගේ ආදාහන කටයුතු ඉවර කරලා කුලී වැඩ කර කර තමන්ගේ අම්මා පෝෂණය කරමින් මේ තරුණ පුතා
බොහොම ධාර්මිකව ජීවත් වුණා. පුතත් දැන් තරුණ වයසේ. අම්මා දිගින් දිගටම පුතාට බල කිරීමක් කරන්න පටන් ගත්ත පුතේ විවාහයක් වුණොත් හොඳයි නේද කියලා. නිතරම කියනවා. අම්මගේ බල කිරීම නිසාම ඔහු විවාහයකට යනවා. විවාහ වෙලා අම්මත් පෝෂණය කරමින් බිරිඳත් පෝෂණය කරමින් කටයුතු කරනකොට අම්මත් මරණයටපත් වුණා. දැන් අම්මත් ආදාහනය කළා. දැන් බිරිඳත් එක්ක ජීවත් වෙනවා. පින්නතුනි මෙහෙම ටික කාලයක් යනකොට බිරිඳගේ කුසට දරුවෙක් ආවා. ඒ අතරේ මේ තරුණයාට හිතෙනවා මේ ගිහි ගෙදර අත්හැරලා දාලා ගිහිල්ලා මහාන වෙන්න ඕනේ කියලා. ඒක බිරිඳට කීවා. ඇයි කියනවා ස්වාමීනි එහෙම කියන්න එපා. දැන් මගේ කුසේ දරුවෙක් ඉන්නවා. අඩුම තරමේ මේ දරුවා බිහි වෙනකන්වත් ඉන්න කියලා. තමන්ගේ අදහස පසෙක දාලා බිරිඳගේ යෝජනාවට එකඟ වෙලා ඔහු ගෙදර නතර වුණා. කල් වයස් ගෙවිලා බිරිඳ තමන්ගේ දරුවා කරදරයකින් පීඩාවකින් තොරවම බිහි කළා. ටික දවසක් යන්න ඇරලා ඇයට කතා කරලා ආයිත් කියනවා මම අර කරපු යෝජනාව මහාන වෙන්න යන එක මං ඒකට යන්න. ඔබ කුලී වැඩ කරලා හරි මේ දරුවත් එක්ක ජීවත් වෙන්න. කරදරයක් අපහසුයක් නැතුව දරුවත් ලැබුණන්නේ. ඒ හින්දා රෝග තත්ත්වයකුත් නැහැ. මේ වෙලාවේ බිරිඳ කියනවා ස්වාමීනි අඩුම තරමේ මේ දරුවා කිරි බොන එක නතර කරනකන්වත් ඉන්න. එහෙම නැත්නම් මට කටයුතු කරගන්න හරි අමාරුයි. ඒකටත් කීකරු වුණා. පින්නතුනි මේ අතරේ ඇගේ කුසට තවත් දරුවෙක් ආවා. මොහු කල්පනා කළා මය කියන විදිහට කටයුතු කරන්න පටන් ගත්තොත් මට මේ සංසාරයෙන් එතර යන්න වෙන්නේ නැහැ. මම මේ සියල්ල අත්හැරලා යන්න ඕනේ. එක දවසක් මහරෑ බිරිඳත් දරුවත් නිදාගත්ත වෙලාවේ ඔහු ගෙදරින් පිටත් වෙලා යන්න ගියා. ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙලා ධ්‍යාන භාවනා වඩලා තමන්ගේ සසර මග සුවපත් කරගන්න අවශ්‍ය කටයුතු සංවිධානය කරගත්තා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාවත් මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්නට යෙදුණා. තමන් සතු කෙලෙස් විසින් තමන්ට යොදලා තියෙන බැම්ම ඊටම තද බැම්මක්. අඹදරුවන් කෙරෙහි බැඳීම උන් කෙරෙහි ඇති කෙලෙස් විසින් ඇති කළා වූ බන්ධනේ මුදාගත්ත යමෙක් ඉන්නවනම් ඔහු උදන් අනනවා. ඔහු සතුටු වෙනවා. කියන කාරණාව සඳහන් කරන්න යෙදුණා. ඒ කරුණ පැහැදිලි කරලා තමයි මෙන්න මේ ගාථා රත්නයන් දෙක දේශනා කළේ. නතං දල්හං බන්ධන මාහු ධීරා යදා යසං දාරු ජං පබ්බජංච සාරත්ත රත්තා මණි කුණ්ඩලේසු පුත්තේසු දාරේසු ච යා අපෙක්කා ඒතං දල්හං බන්ධන මාහු ධීරා ඕහාරිනං සිතිලං දුප්පමුංචං ඒතම් පිචෙත්වාන පරිබ්බජන්ති අනපෙක්කිනෝ කාමසුකං පහායාති. පින්නතුනි යකඩින් කළ දැවයෙන් කළ බැබුස්තනින් කළ යම් බන්ධනයක් වේද ඒ හැම බන්ධන නුවණැත්තෝ දැඩි බැඳුමකයයි නොසිතයි. මැණික් මිනිකොඬොල් එහෙම නැත්නම් මැණික් ඔබ්බවල කරපු ආභරණ මේ දේවල් සත්‍යය බොහොම තදින් ඇද බැඳ ගනී.
නමුත් නුවණැත්තෝ මේ බන්ධනය දැකලා ඒ බන්ධන ලිහිල් වූ මුදාලිය හැකි බැඳුම් නොවන බව මනාව දැනගෙන ඒ බැඳුම් කඩලා බිඳලා සුණු විසුණු කරලා තමන්ගේ අභිමතාර්ථය මුදුන්පත් කරගන්නවා. ඒ කළ හැක්කේ මහා වීර්යවන්තයෙකුට පමණයි. පින්නතුනි සඳහන් කළා නතං දල්හං බන්ධනං ආහු දීරායන් ආයසං දාරුජං පබ්බජංච නුවණැත්තු යකඩින් කළ දැවයෙන් කළ බැබුස් තනින් කළ තන වර්ග අඹරලා හදාගත්ත කියන එකයි. යම් බන්ධනයක් වේද ඒ බන්ධනයේ දැඩි බැඳුමක් යයි නොගනි. පින්නතුනි සාමාන්‍යයෙන් බඳින්න පාවිච්චි කරන දේවල්. යකඩ වලලු දාලා දන්වැල් දාලා බඳින්න පුළුවන්. අපි දකිනවා කකුලට දන්වැල් දාලා අතට මාංචු දාලා මේ ආදි වශයෙන් යකඩින් බැඳලා. ඊළඟට සඳහන් කළා දැවයෙන් කළ බැඳුම්. අපි දඬු කඳේ දානවා වාගේ කියන්නේ. දැව යොදාගෙන කරපු බන්ධනයක්. බැබුස්තන එදා තිබුණ තෘණ වර්ගය. ලණු අඹරන්න බොහොම හොඳ අද කොහු ලණු අඹරනවා වගේ. නමුත් ශක්තිමත් තෘණ වලින් කරපු කඹයක්. බැබුස්තන ආදියෙන් කරපු යම් බන්ධනයක් ලෝකේ තියෙනවා නම් ඒ බන්ධනය දැඩි එකක් නෙමෙයි කියලා කියනවා. නමුත් හිතලා බලන්නකෝ. මාංචුව දාහම අපිට ඒක කඩා ගන්න බෑ. ඒ වගේම දන්වැලක් දාලා බැන්දහම අපිට ඒක කඩන්න බෑ. දඬු කඳේ දැම්මහම අපිට මුකුත් කරන්න බෑ. අපිට ඒක මහා දැඩි බැඳුමක්. බැබුස් තනින් කරපු කඹ හං අඹරලා හදපු වරපට යමෙක් මේ වගේ බැන්දොත් Tamanට මොනවා කළත් වෙන කරන්න දෙයක් නැහැ. දැඩි බන්ධනය. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒක දැඩි බැඳුමක් නෙමෙයි කියලා. එන මොනවද දැඩි බැඳුම් කියලා කියන්නේ මේ ලෝකේ? සාරත්ත රත්තා මණි කුණ්ඩලේසු පුත්තේසු ධාරේ සුචයා අපෙක්ඛා. මණික්වල ඒ වගේම රන්වල මේ මණික් රත්තරන් නොයෙක් ආභරණ. මණික් ඔබ්බෝල කරපු කනේ පළඳින ආභරණ. ගෙලේ පළඳින ආභරණ. අතේ පළඳින ආභරණ. මේ වගේ දේවල් මහා බන්ධන කියලා සඳහන් කළා. වතු පිටි, ඉඩකඩම්, යාන වාහන, ගෙවල් දොරවල්, හරක බාන, දුවා දරුවෝ, ස්වාමි භාර්යාව මෙන්න මේවට තමයි මහණෙනි දැඩි බැඳුම් කියලා කියන්නේ. යම් බලාපොරොත්තුවක් මේ කෙරෙහි තියෙනවද? ඔහු මහා බන්ධනයකට යට වෙන්නයි යන්නේ. පින්නතුනි සඳහන් කළා මේ බන්ධන කොහොමද දැඩි බැඳුම් කියලා කියන්නේ? අපි පින්නතුනි හිතන්නකෝ. රන් රිදී මුතු මැණික් සම්බන්ධ කරලා හදාපු ආභරණ අපි කොයිතරම් ආරක්ෂා කරනවද කියලා. ඒ වෙනුවෙන් කොච්චර කැපකිරීම කරනවද කියලා. පරිස්සම් කරන්න ඕනේ. සඟව ගන්න ඕනේ. වර්තමානයේ සමහර වෙලාවට ජීවිතේ පවා මාලයක් නිසා අහිමි වෙනවා.
සමහර කෙනෙකුගේ කරාබුවක් නිසා කම්පෙත්ත පවා හිමි වෙන්න පුළුවන්. ගලව ගන්න බැරි නම් කපාගෙන හරි දුවන්න පුළුවන්. ගෙල සිඳලා මාල ගලවගෙන යනවා. එහෙම කරන්නත් පුළුවන්. ජීවිතේ පවා නැති වෙනවා. ඒ වගේම ඒ සඳහා කොච්චර දුක් විඳින්න ඕනේද? රත්තරන් මාලයක් හදාගන්න. රණින් වලලු මුදු හදාගන්න. හිතන්න අවුරුදු කීයක් වැඩ කළාද කියලා. ගොවිතැන් කරලා එකතු කළා. රැකියාව කරලා එකතු කළා. ඇඟලුම් ආයතන වල වැඩ කරලා එකතු කළා. කුලී වැඩ කරලා එකතු කළා. තව නොයේ කටයුතු වල යෙදිලා. ධනය උපයගෙන මාලයක් වලල්ලක් මුද්දක් හදා ගන්නවා. සමහර ළමයි විවාහ ජීවිතයට ඉදිරියට කල් තියාගෙන අලුත් ජීවිතයට යනකොට අරන් යන්න ඇඳ පුටු මේස කී කාලෙක ඉඳලා හදනවද? ටික ටික එකතු කරනවා හදනවා. මාල වලලු ටික ටික එකතු කරනවා හදනවා. ඒ දේවල් වලට හානි වුණොත්, නැති වුණොත්, කැඩුනොත් කී කාලයක් ඒ දුක දරා ගන්න බැරුව යනවාද? හේතුව දැඩි බන්ධනයක් තියෙන නිසා. හරක බාන. අපි පින්නතුන් හිතන්නකො මොන තරම් දුක් විඳිනවද කියලා ගවයෝ හදන අය. විවිධාකාරී දුක් තියෙනවා. සමහර අය උදේ 8ට 9ට විතර ගවයට එළියට ගත්තාම ගාලින් හැන්දෑවේ 6 7 වෙනවා ගාල් කරනකොට. අවුව, වැස්ස, සීත, පින්න හැම එකක්ම නොසලකලා. වැව් පිටිවල, වෙල් පිටිවල, හේන් කනතුවල, කටු උල් මුල් ගොඩවල් වල මේ සත්තු දක්කගෙන කෑමට අරන් යනවා. ගස් යට, ගල් ළඟ ඉඳගෙන දවස ගෙවනවා. සත්තු කෑම කනකම්. උදේ ගෙදරින් පිට වුණ කෙනා රැයින් රෑ වෙලා ගෙදර එනවා. හැමදාම රාජකාරිය එකයි. බණක් අහන්න යන්න වෙලාවක් නැහැ. පින්කමකට යන්න වෙලාවක් නැහැ. ශ්‍රම දානයක් කරන්න වෙලාවක් නැහැ. ඇයි? හැමදාම දෛනිකව තියෙන එකම රාජකාරියක්. මේ සත්තුත් එක්කම ජීවත් වෙලා සමහර වෙලාවට මිල මුදල් හිග වෙච්චාම සතෙක් දෙන්නෙක් විකුණනවා. දරුවන්ට වගේ කණ්ඩ දුන්නා. උදේ ඉඳලා අරගෙන ගිහිල්ලා කැව්වා. අවශ්‍ය වෙලාවට වතුර සැපෙව්වා. අනික් ආරක්ෂක විධිවිධාන හැදුවා. තමන්ගේ ජීවිතෙත් ඒ සත්තු වෙනුවෙන්ම ගෙවුණා. එච්චර කැප කරලා හදලා අන්තිමට මසට විකුණලා මුදල් ටිකක් අතට ගන්නවා. අනිත් ටික දක්කගෙන ආය යනවා. යහපතක් උනේම නැහැ. අයහපතක් වුණා. උතුම් මනුස්ස ජීවිතය සත්තුත් එක්කම ගවයොත් එක්කම කැලෑවටම පිට්ටනි වලටම ගෙවිලා ගියා. ඔය අතර සත්තු විකුණලා පවුත් කරගත්තා. මේ බන්ධනයෙන් මිදෙන්න බැරි වෙච්ච හින්දා. මරණින් පස්සේ සුගතියක් තියෙනවද? දුගතියට මාර හැදිලා තියෙන්නේ. එළුව හදන අය, කුකුළු හදන අය, මේ ආදී සත්තු හදන හැම කෙනෙක්ම තමන්ගේ කාලය කැප කරලා තියෙන්නේ ඒ සඳහාමයි. ඉතින් ලොකු බන්ධනයක් තියෙනවා. බිරිඳට තියෙන බන්ධනය අපිට තේරෙන්නේ නැහැ පින්නතුනි. බොහෝම නිදහසේ හිටපු තරුණයෙක් ඊටාම කැමැත්තෙන් විවාහ වෙනවා.
සමහරලාට දින ගැන ගැන ඉන්නේ විවාහ දින එනකන්. හැබැයි හිතලා බලන්න විවාහ වුණාට පස්සේ මෙතෙක් තමන්ගේ ජීවිතයට එළඹිලා නොතිබිච්ච කටයුතු කොච්චර එළඹුණාද කියලා. මෙතෙක් තිබ්බ නිදහස තමන්ට කොච්චර අහිමි වුණාද කියලා. ඒ දැන් තවත් කෙනෙක් පෝෂණය කරන්න ඕනේ. සමහරට මෙච්චර කල් අම්මගෙන් තාත්තකින් පෝෂණය වුණා. දැන් තවත් ඒක කරන්න බැරි හින්දා එතන ඉඳලා රස්සාවක් හොයාගන්න ඕනේ. එක රස්සාවක් සමහරලාට මදි. සමහර උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කරලා රෑත් සමහරට 9-10 වෙනකන් වෙනත් රැකියාවක් කරනවා. හරියට දුක් විඳිනවා. බිරිඳ පෝෂණය කරන්න. අවශ්‍ය දේවල් ගෙනල්ලා දෙන්න. ඉල්ලන දේවල් සපයලා දෙන්න. ගෙයක් හදන්න ඕනේ. ඇගේ කැමැත්තට අනුව හදන්න ඕනේ. එහෙම නැත්නම් හිත හොඳ නැහැ. නුරුස්නා ගතියෙන් ඉන්නවා. ඒ විදිහට හදන්න නම් හුඟක් වියදම් කරන්න ඕනේ. හුඟක් සල්ලි හොයන්න ඕනේ. ඒ හින්දා ණය වෙන්න වෙනවා. නොකටයුතුකම් කරන්න සිද්ධ වෙනවා. අල්ලස් ගන්න වෙනවා. හොරකම් කරන්න වෙනවා. නිදන් හාරන්න වෙනවා. මංකොල්ල කන්න වෙනවා. නොයේක් අකුසල කර්මයන්ට මූණ දීලා හරි මේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි පින්නතුනි. ඒ කොච්චර කළත් සමහරලාට හිත හැදෙන සැනසෙන වචනයක් නෑ. හැම වෙලාවෙම හිත පෑරෙන කීරි ගැහෙන වචන කියන්නේ. ඒ නිසා මානසික දුකේ සීමාවකුත් නෑ. කෑම හොයලා දෙන්න ඕනේ. ඇඳුම් හොයලා දෙන්න ඕනේ. ආභරණ හොයලා දෙන්න ඕනේ. නිවාස හදලා දෙන්න ඕනේ. කොච්චර දේවල් කරන්න ඕනේද? නිදහසේ මෙතෙක් කල් ගියපු ගමන් බිමන් දැන් මේ ගමන් බිමන් වලටත් වැට කඩළු වෙහිරිලා. ඒ ගමන් බිමන් යන්නත් බෑ දැන්. යනවනම් තව කෙනෙක් එක්ක යන්න වෙනවා. ඒත් එක්ක නොගියොත් එතනත් ගැටලු. එතකොට මේ තියෙන මහ බන්ධනයක්. ආන්ගේ බන්ධනේ කොච්චර වැඩිද? සමහර කෙනෙකුට සමහර වෙලාවට අහන්න ලැබෙනවා තමන්ගේ බිරිඳ අනාචාරය යනවා කියලා. අනාචාරය යනවා කියලා අහන්න ලැබෙනවා. අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා අහන්න ලැබෙනවා. ආන් එහෙම වුණාම හිතේ ඇති වෙන කනස්සල්ල, හිතේ ඇති වෙන දුක, ඒ නිසා ඇති වෙන මානසික වියවුල්තාවය පින්නතුනි මෙතෙක් කරගෙන ආපු කටයුතු හුඟක් අඩාල වෙනවා. ඒවට හිත නැහැ. දැන් මේ කාරණාව ගැන හිතනවා. හරියට කෑම කන්න බෑ. රැකියාවට ගියහම හරියට රැකියාව වේදෙන්න බෑ. උම්මත්තක ස්වභාවයක් වාගේ. තේරෙන්නේ නෑ ඇයට කොච්චර බැඳිලාද, ඇය ළඟ කොච්චර ගැට ගැහිලාද කියලා. පින්නතුනි පේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක. භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහටත් පෙන්වනවා. ඔහු ඇයට කැමතියි. හැබැයි ඇය වෙන කෙනෙකුට කැමතියි. මොහු ඇයට බැඳිලා ඇය මොහුගේ බැඳුම ගලවගෙන තව කෙනෙකුට බැඳිලා. මේ බන්ධනේ ඔබට හොඳට අත්දැකීම් තියෙන්න පුළුවන්. ඔබ කොයිතරම් මානසික වැද වැටුණද කියලා හිතලා බලන්නකෝ. පුරුෂ පාර්ශවයට විතරක් නෙමෙයි ස්ත්‍රී පාර්ශවයටත් ඒක එහෙමම තමයි. දෙපාර්ශවෙම මහා කරදර ගොඩක්. බැඳිලම තමයි ඉන්නේ.
අපි කියන්නේ බඳිනවා කියලා. හැබෑම බන්ධනයක්. තිබුණ නිදහස කාන්තාවකට කොච්චර අහිමි වෙලාද? දරුවොත් හදාගෙන ඊළඟ මොනතරම් අවිවේකී වෙලාද? නිදහස අහිමි වෙලාද? දෙපාර්ශ්වය මෙහිමයි. පිනතන ඉඩ කඩන් නිසා නඩු කියන්න සිද්ධ වෙනවා. ගහගණ්ඩ සිද්ධ වෙනවා. ඇනකොටා ගණ්ඩ සිද්ධ වෙනවා. සහෝදර සම්බන්ධතා නැති කරගණ්ඩ සිද්ධ වෙනවා. මාපිය දූදරු යුතුකං අත්හැරෙනවා. මව්පියන්ට ඒ සම්බන්ධයෙන් කතා කරන්න ගියොත් මවට පියාට විරුද්ධව කියන වචනයක් ගානෙත් අකුසල් රැස් කරගන්න සිද්ධ වෙනවා. මේ ඉඩමක් නිසා. ඒක මගේ නිසා. ඒකට තියෙන බැඳීම නිසා. පිළිතුර ඒක මගේ නෙමෙයි. ඒක වෙන කාගේද ඉඩමක්. අද අපි මේ ඉඩමට නඩු කියනවා. ඔබ හිතනවද පෙරත් කවුරුවත් මේ ඉඩමට නඩු කියලා නැතුව ඇති කියලා? ඔබ හැරුණහම කී දෙනෙක් ඔය ඉඩමට නඩු කියලා ඇද්ද? නමුත් නඩු කියපු කවුරුවත් නැහැ. ඉඩම තියෙනවා. මාපිය දූදරු සහෝදරකම් අත්හැරලා අද ඔබත් නඩු කියනවා. ඔබේ යුතුයකම් ඔබෙන් මගහැරිලා තියෙනවා. යුතුයකම් ඔබෙන් අත්හැරිලා ගිහිල්ලා තියෙනවා. නමුත් ඔබ දවසක ඉඩම දාලා යනවා. පස්සේ කාලේ කවුරු හරි ආයෙත් සැරයක් ඔය ඉඩමට නඩු කියනවා. මවට පියාට පහර දෙනවා. ඉඩමක් නිසා. ඒක කොච්චර බැඳීමක්ද? ඒක අත්හරගන්න බැරි බව ඔබට තේරෙනවද? ඒක අත්හරින්න බැරි වෙන්න හේතු හැදිලා තියෙන්නේ. එමනම් මේ විදිහට කරුණු කාරණා රාශියක් භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කරනවා. මහණෙනි, මේ තමයි ලෝකේ තියෙන බැඳීම්. අර දඬු කඳේ දාලා යකඩ වලින් බැඳලා බැබුස්තන කඹ වලින් බැඳලා ඒ අය නෙමෙයි බැඳලා ඉන්න අය. මේ තමයි බැඳිලා ඉන්න අය. ඒගොල්ලෝ හරි නිදහසේ ඉන්නවා එතෙන්ට වෙලා. කෑම ටික හම්බ වෙනවා. නාගන්න ලැබෙනවා. යම් දුකක් තිබ්බට නිදහසේ ඉන්නවා. නමුත් මේ ගෙදරේ ඉන්න අය බන්ධන කීයකට පැටලිලාද? දවසේ කරලා ඉවර කරන්න බැරි තරම් වැඩවල පැටලිලා. ඒ අය නෙමෙයි හිර ගෙදරේ ඉන්නේ, අපි එළියේ ඉන්න අය. නමුත් මේක තේරෙන්නේ නැහැ. ඥාතීන් නිසා කොයිතරම් හිරිහැර වලට භාජනය වෙනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එය බන්ධනයක් බව තේරෙන්නේ නැහැ. මේ බැඳීම් සත්වයා සතර අපායටම හෙලනවා. පිටතන හිර ගෙදර හිටිය කියලා අපි අපායට යන්නේ නැහනේ. නමුත් හිතන්නකෝ මෙතන මේ බැඳීම් නිසා නිරයට කරුණු කොච්චර හැදෙනවද? නිරයට මග කොච්චර ඇරෙනවද? මේ බැඳීම් නිසා. දරුවෝ නිසා නිරාදොර ඇරගන්නවා. සමහර මව්පිය තමන්ගේ ළමයි උසස් තැනකට ගන්න ඕන නිසා, සමාජයේ ළමයි හොඳයි කියලා පෙන්වන්න ඕන නිසා, උසස් පාසලකට යොමු කරගන්න ඕන නිසා මෙන්න මේ වාගේ හේතු නිසා තැන කොච්චරනම් බොරු කියනවද දරුවෝ හින්දා. නමුත් ඒ බොරුවක් ගානේ නිරේ දොර ඇරෙනවා කියලා උන්ට කල්පනාවක් නැහැ. බිරිඳ නිසා, ස්වාමියා නිසා කොච්චර බොරු කියනවද? දේපොළ නිසා, ඉඩකඩම් නිසා කොච්චර බොරු කියනවද? මේ ආදි වශයෙන් හිතලා බලන්නකෝ. නිරේට පාර කොච්චර හදනවද කියලා.
ජීවත් වෙන්න කියලා සත්ව ගොවිපළවල් කරලා දාස් ගණන් ලක්ෂ ගණන් සත්තු හදලා මසට විකුණලා මොනතරම් පව්කන්දරා කරගන්නවද? හිර කරලා හදලා සසර කී කාලයක් හිර වෙලා ඉන්න වෙයිද? ආවෝවාගේ සත්තු බොහොම පුංචි කූඩුවල දාලා කෑම වතුර ටික ළඟට දීලා හැදුවට අන්තිමට මසට කොච්චර කණ්ඩ තිබුණත් කොච්චර බොණ්ඩ තිබුණත් ස්වාභාවික පරිසරයේ දුවලා පැනලා කාලා බීලා ඉන්නව තරම් සතුටක් උන්ගේ ජීවිතවල තවනේ. වෙනතිනේ අපිටත් සිද්ධ වෙනවා. ඒ හිර කිරීම දවසක ගෙවන්න. ඒ සතා සමහරලට එක ආත්මයක අපි හිර කළා. ආත්ම 100 ගණන් අපිට හිර වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඔබට මතක ඇති භික්ෂූන් වහන්සේලා පිරිසක් භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන්න ගිහිල්ලා යම් හේතුවක් නිසා ගල් ගුහාවක නතර වුණා. හදිසියේ උඩින් පෙරෙල්ල ආපු ගල හරියටම ගල් ගුහාවේ දොර ගාව නතර වුණා. කිසිසේත්ම එළියට යන්න බෑ. ගල පෙරලන්නත් බෑ, විශාල ගලක්. දවස් ගාන සා පිපාසාව ඉවසගෙන වේදනා විඳ විඳ ඒ ගුහාවේ හිටියා. සංසාරේ ඔවුන් කළ කර්මයක් ඔවුන්ට විපාක දුන් බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. හුඹහක තලගොයෙක් හිර කරලා තියපු නිසා. හිර කිරීම අපි කරන යම් අකුසල කර්මයක් වෙයිද? හම්බ වෙන විපාකයේ ඊට හුඟ සමානයි. එහෙනම් මේ ජීවිතේ අපි එහෙම කර්ම කොච්චර කරගෙන ඇද්ද? එහෙම කර්ම වලට කොච්චර යොමු වෙලා ඇද්ද? අනාගතේ කොච්චර යොමු වෙන්න හිතාගෙන ඇද්ද? කුකුල් ගොවිපළවල් දාන්න හිතාගත්ත අය, ගවයෝ ඇති කරන්න හිතාගත්ත අය, එළුවෝ ඇති කරන්න හිතාගත්ත අය, අනුන්ගේ ඉඩම් සඳහා රහසිගතව ඔප්පු හදන්න හිතාගත්ත අය. ඉඩමක් අනුන්ගේ එකක් තමන් සතු කරගන්න ඕන නිසා රහසේ නොකටයුතු විදිහට අධර්මයෙන් සාක්ෂි එකතු කරන අය. කෙනෙක් මරලා කෙනෙකුගේ බිරිඳ ගන්න සැලසුම් කරන අය. තව කෙනෙකුගේ ස්වාමියෙක් නසලා බිරිඳ ගන්න සැලසුම් කරන අය. මේ ආදී අකුසල සැලසුම් තියන අය කොච්චර අපි අතර මේ වෙනකොට ඉන්නවද? එහෙනම් ඒ කාමේ රාගේ තණ්හාවේ බැඳීම නිසා, මෝහයේ බැඳීම නිසා සත්වයා නිරේට පාර හදා ගන්නවා. නමුත් හිතලා බලන්නකෝ, හිරගේ ඇතුලේ ඉන්න අය, ඒ අයගෙන් එහෙම කරුම සිද්ධ වෙනවා අඩුයි. දඬු කඳේ දාලා හිටිය කියලා නිරේට යන්න පාර හදාගන්නේ ඔහු. නමුත් ගෙදරට වෙලා ගොවිතැන් කරන කෙනෙක්, රැකියා කරන කෙනෙක්, නිදහසේ එළියේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්න කෙනෙක් නිරේට පාරවල් කොච්චර අරගන්නවද? පින්නතුනි, සඳහන් කරනවා බැඳුණු තැන සිවිය මස් නොසිඳුනත්, ලේ නොසෙල්ලුනත්, තමන් බැඳි බව නොදන්නව වුණත් දේශනා කරනවා හැම කටයුත්තක්ම කරන්නට ගියහම මේ බැඳීම ඒ කටයුතු වලට ඉඩ පහසුකම්ම හදලා දෙනවා. ලිහිල් වූ එක් අවස්ථාවක උපන් කෙලෙස් බැඳුම් යමෙක් දැහැගත් තැනින් කටහරවන්නවත් දෙන්නේ. එතන සඳහන් කළේ
අපිට මේ කතා කරපු බන්ධන කියලා හිතෙන්නේ නැහැ. සමහරවිට අපි වම් බොහොම සැපයක් ආශිර්වාදයක් කියලා හිතන්නේ. නමුත් ඒක බන්ධන කියලා නොදැක ඒ තුල බැඳිලා අන්තිමට මෙතන සඳහන් කරනවා කැස් බෑවෙකුට තමන්ගේ කට හරවා ගන්න බැරි වෙනවද? කට හැර ගන්න බැරි වෙනවද? අන්න ඒ තරමට මේ බැඳුම් ගොඩේ අපි හිර වෙනවා කියලා. ඒ වගේම පින්නතුනි යම් කෙලෙස් බැඳුමක් වෙද්ද ජීවිත කාලෙම ගලවන්න බැරි විදිහට ඒ බන්ධනය තුල බැඳෙන්න පුළුවන්. පින්නතුනි හිතලා බලන්නකෝ. සමහර බැඳීම් නිසා අන්තිමට අපිට කරන්න දෙයක් නැතුවම යනවා. තේරෙන්නේ නැහැ මොනවද කරන්නේ, කොහොමද බේරෙන්නේ, කොහොමද ගැලවෙන්නේ, කොහොමද නිදහස් වෙන්නේ කියලා. අන්න ඒ නිසා හිටි ගමන් සමහරු ඔළුව හැරුණා තේ දාලා යනවා. හිතලා සමහර අය උමතු තත්ත්වයටපත් වෙනවා. සමහර අය හේතුවක් කාරණාවක් නැහැ. වෙඩි තියාගෙන මැරිලා. කවුරුවත් දන්නේ නැහැ හේතු. සමහර අය ගඟේ මුහුදේ පැනලා මැරිලා. සමහර අය එල්ලිලා මැරිලා. හිතේ දුක ඇති වුණේ බැඳීම නිසා. බැඳීමක් ළඟ දුකක් තියෙනවා. යම් අවස්ථාවක යම් බැඳීමක් ජීවිතයට එකතු කරගත්තා නම් ඒ බැඳුන හැම තැනකම තියෙන දුකක්. මෙතෙක් නොතිබුණ අලුත් දුකක් එකතු කර ගැනීමක්. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මෙන්න මේවට තමයි බැඳුම් කියලා කියන්නේ. අර හිරගෙදර ඉන්න එක නෙමෙයි බැඳුම. නමුත් ප්‍රඥාවන්තයා නුවණැත්තා මේක මනාව අවබෝධ කරනවා. මනාව තේරුම් අරගන්නවා. ඔහු ඒ බැඳුම් ඔක්කොම අත්හරිනවා. අත්හැරලා නිදහස හොයාගෙන යනවා. අපි මේ ගාථා රත්නේ පැහැදිලි කරන මුල් නිධාන කතාවේදී සඳහන් කළ අර දුප්පත්ව ඉපදිලා හිටපු තරුණයා බිරිඳගෙන් බේරෙන්න බැරි බව දැනගත්ත නිසා අන්තිමට බිරිඳත් දරුවොත් අත්හැරලා ඔහු තමන්ගේ සැනසීම හොයාගෙන ගියා. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ ගැන කරුණු බොහෝ තැන්වල සඳහන් කළා. අපූර්ව කාරණාවක් මේ ගැන පැහැදිලි කරපු එක සූත්‍ර දේශනාවක් තමයි මාගන්ධිය සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ කවදාවත් පංචකාම සම්පත් අගය කළේ නැහැ. භාග්‍යතුන් වහන්සේ පංචකාම සම්පත් අගය කරන්නේ නැති නිසා අපේ භාග්‍යතුන් වහන්සේට එක දවසක් මාගන්ධිය කියන බමුණා බැන්න මිනිස්සුන්ගේ දියුණුව නැති කරනවා කියලා. ඇහැ පිනවනවා කියන එක හොඳ දෙයක්. ඇහැ පිනවීම මිනිස්සුන්ට සතුටක්. ඇහැ තියෙන්නේ පිනවන්න තමයි. හැබැයි එහෙම සඳහන් කරන්නේ මාගන්ධිය බමුණා. ඒක බමුණු මතය. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි ඇහැ පාලනය කරන්න කියලා. කන දිව පාලනය කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. බමුණා ඒකයි බනින්නේ. බ්‍රාහ්මණේ මට බැන්න කියලා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. බමුණා සඳහන් කරනවා ඔව් බැන්න තමයි. ඇයි මට බැන්නේ? බ්‍රාහ්මණය සඳහන් කරනවා ශ්‍රමණ බවත් ගෞතමීනි. මිනිස්සුන්ට ඇහැ තියෙන්නේ රූප බලන්න. ලස්සන රූප බලන්න. රූප හොයන්න, රූප බලන්න, රූප රස විඳින්න මෙතෙක් දැක්කට වඩා ලස්සන රූප හොයා ගිහිල්ලා බලන්න. ඇහැ තියෙන්නේ ඒකට. එහෙනම් කන, දිව, නහය, ශරීරය ඒවා තියෙන්නේ ඒ සඳහාමයි. නමුත් ඔබ වහන්සේ දේශනා කරන්නේ ඇහැ පාලනය කරන්න කියලා. මිනිස්සුන්ගේ දියුණුවට ඔබ වහන්සේ අකමැති. මිනිස්සු සතුටු වෙනවට ඔබ වහන්සේ අකමැති. ඒ නිසා මං වෘද්ධිනාශකයා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ මාගන්ධියෙන් ඇහුවා මාගන්ධිය.
පංචකාමයේ මං කවදාවත් අගය කරන්නේ. හේතුව මට තිබිච්ච පංචකාම සම්පත් විඳපු තවත් කෙනෙක් මේ ලෝකේ නැහැ. මට ඒ තරම්ම පංචකාමයක් තිබ්බා. අවුරුදු 29ක් කල් වෙනකම්ම තව කෙනෙකුට නොතිබ්බ වචනයෙන් කියලා ඉවර කරන්න බැරි ඒ කාම සම්පත් මම භුක්ති විඳා. හැබැයි මාගන්දියේ අවුරුදු 29ක් වෙනකොට මට ඒ කාම සම්පත් දැනුනේ ලෙඩක් වගේ. මගේ ඔක්කොම අත්හැරියා. වෙනතුනි සක්විති රජකම පවත් ඇරියා. ප්‍රඥාවන්තයා සියල්ලත් හරිනවා කියලා කිව්වේ එකයි අපි. ඒ උතුම් සක්විති රාජ්‍ය පවත් ඇරලා. එදාම ඉපදිච්ච දරුවා පවත් ඇරලා. ලෝක සත්‍යයට මේ සසර බැඳීමේ දුක කියලා දෙන්න ගිහිගේ අබිනිෂ්ක්‍රමණය කරලා. උන්වහන්සේ විවේකීව ධ්‍යාන භාවනා වඩලා ප්‍රථම ධ්‍යානය ලබා ගත්තා. මාගන්දියට කියනවා මාගන්දිය. ඒ කාම සම්පත් අත්හැරපු මට විවේකයෙන් උපන් ප්‍රථම ධ්‍යාන සුවය හම්බුණා. මාගන්දිය ඔබ දන්නවද? ප්‍රථම ධ්‍යාන සුවය කියන එක දිව්‍ය ලෝක සුවයට වඩා උතුම් මාගන්දිය. මිනිස්සු හොයන්නේ සැපයක් නම් මිනිස්සු බැඳීම් වලින් නිදහස් වෙන්නයි ඕනේ. ප්‍රථම ධ්‍යාන සුවය දිව්‍ය ලෝක සුවයට වඩා උතුම් නම් පින්නතුනි දෙවනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ චතුර්ථ ධ්‍යානයේ මේ විදිහට ඉහළට බැලුවහම ඒ සැපය අපට වචන වලින් කීවට තේරෙන එකක් නෑ. හැබැයි ඒ සැපේ ලැබුණේ නිදහස් වීම තුල. බැඳීම් අත්හැරීම තුල ඒ සැපේ ලැබිලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මාගන්දිය. පංචකාමය භුක්ති විඳපු කාලේ තිබුණ සුවයට 100,000 ගුණයකට වඩා උසස් සුවයක් මං පංචකාමයේ අත්හැරියට පස්සේ ලැබුවා. පංචකාමයේ අත්හැරලා ඒ තරම් උතුම් සුවයක් මම ලැබුවා නම් මම මිනිස්සුන්ට ආයෙත් උපදෙස් දෙයිද පංචකාමයේ සැපයි කියලා? කවදාවත්ම නෑ බ්‍රාහ්මණේ. මම ලබාපු උතුම් සුවය මං මේ මිනිස්සුන්ට කියලා දෙනවා. ඒ හින්දා මම පංචකාමයේ අගය කරන්නේ නෑ. බ්‍රාහ්මණයෙක්ගෙන් අහනවා බ්‍රාහ්මණේ යම් පුද්ගලෙක් තමන්ගේ ගිහි සැප අත්හැරලා පංචකාමයේ අත්හැරලා මේ මනුස්ස කාමයේ අත්හැරලා වෙනතනි උසස් වූ දිව්‍ය කාමයක් ලැබුවොත් ඔහු තව කෙනෙකුට මනුස්ස කාමයේ හොයාගෙන යන්න කියනවාද? නෑ, ඔහු කියන්නේ දිව්‍ය කාමයේ හොයාගෙන යන්න කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණේ යම් කෙනෙක් මේ පංචකාමයට යමෙක් අලවනවද ඔහු සත්පුරුෂයෙක් නෙමෙයි. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මෙහෙම සඳහන් කළා එක පැහැදිලි කරන්න. මිනිහෙකුගේ ඇඟේ කුෂ්ඨ රෝගයක් හැදිලා. ඒ මිනිහා කහනවා හරියට. කහලා ඉවසන්න බැරි තැන යකඩ කබලක් ලිපට දාලා ඒ යකඩ කබල අරගෙන අර බිබිලි වල ගෑවි නොගෑවීමෙන් තවනවා ඇඟ. ඒ ඉවසන්නම බැරි තැන පස්සේ කාලේ සනීප වෙනවා මොහුට. බ්‍රාහ්මණයා හදිසියේ ගමනක් යනකොට දකින්නවා පාරේ ඉඳගෙන කෙනෙක්. නැත්නම් අර වාගේ කබලක් රත් කරගත් තවත් කුෂ්ඨ රෝගියෙක් අර විදිහටම කබලින් තවනවා. බ්‍රාහ්මණයා හිතෙනවද ඒ කබල අරගෙන ආපහු පරණ පුරුද්දට Tamanට තවා ගන්න හිතෙනවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි. එහෙනම් ඇයි පෙර තැව්වේ? ස්වාමීනි ඔය කබලෙන් තවනකොට දුකයි. එදා කාය ප්‍රසාදයේ වෙනස් වෙලා තිබුණ නිසා තවනකොට සැපයි වගේ හිතුණා. නමුත්
සනීප වුණාට පස්සේ තමයි දැනුනේ තවනකොට දුකයි කියලා. බ්‍රාහ්මණය කියනවා ආයෙ තවා ගන්න හිතෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය පංචකාමයත් ඒ වගේ. කාම සම්පත් එකින් එක හොයාගෙන යන්න සැපක් කියලා හිතෙන්නේ. ඔහුට දුකක් බව වැටහෙන්නේ. ඒ දුකක් බව නොවැටහුණ නිසා ඔහු ඒ ඔස්සේම මත් වෙලා ගමන් කළා. ලබාගත් උතුම් මනුස්ස ජීවිතෙන් කරගත යුතු සාධාරණ ජීවිතයට කරගත්තේ නැහැ. අන්තිමට ජරාවට පත් වෙලා ලෙඩ රෝග වලට ගොදුරු වෙලා එක්තැන් වෙලා දුක් විඳලා මැරිලා නිරේට යනවා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා ඔය පංචකාමේ සැපයක් නෑ මාගන්දියේ. හරියට නිකන් මස්ලේ නැති ඇට කෑල්ලක්. සුනකෙක් ඒ හක්කෙන් මේ හක්කට මේ හක්කෙන් ඒ හක්කට දදා අමුක් කරනවා මිසක් ඔහුට ලොකු රසයක් නෑ. ඇට කෑල්ලේ යම් රසයක් සුනකයට නොදැනෙනව නෙමෙයි. නමුත් ලොකු සැපයක් නෑ, බලාපොරොත්තු වෙන සැපයක් නෑ. එනම් පංචකාමයේ තුල සැප නෑම කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. සැප නැත්තටම නැත්තම් කවුරුවත් පංචකාමයට යන්නේ නැහනේ. යම් සැපයක් තියෙනවා. නමුත් ඒ තුල ඉඳගෙන උසස් සැප හොයනව නම් ඔය පංචකාමයේ තුලින් කවදාවත් උසස් සැපයක් හොයන්න බෑ. ඊට ස්වල්ප වූ සැපයක් තියෙන්නේ. යමෙක් උසස් සැපයක් හොයන්න බලාපොරොත්තු වෙනවා නම් ඔහු පංචකාමයේ අත්හරිනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මාගන්දියේ යමෙකුගේ ශරීරයේ තුවාලයක් තියෙනවා. තුවාලේ අයිතිකාරයා ඒ තුවාලේ මුඛය නියපොත්තෙන් කහනවා. වන මුව නියපොත්තෙන් කහනකොට දැනෙනවා සතුටක්. දැනෙනවා සුවයක්. අපි ඒක දන්න ඕනේ පින්නතුනි. තුවාලයක් වටේට නියපොත්තෙන් කහනකොට යම් සතුටක් තියෙනවා. යම් සුවයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මාගන්දිය මේ පංචකාමය හොයලා සතුටු වෙන මිනිස්සු ඒ පංචකාමයේ තුලින් හොයන්නේ මොන වගේ සුවයක්ද? තුවාලයක් වටේට නියාගින් කහනකොට දැනුණ නම් සුවයක්. ඒ වාගේ සුවයක් වෙනුවෙන් තමයි මේ මිනිස්සු මේ දඟලන්නේ. කාලා බීලා නටලා ඇඳලා පැළඳලා ගීත ගයලා රාරක්කු බීලා මේ හොයන සුවය කොයි වගේද? තුවාලයක් වටේට නියාගින් කහනකොට දැනෙන සුවයක් වගේ එකක් තමයි මේ ජීවිත කාලෙම කැප කරලා හොයන්නේ. ඊට වඩා උසස් 100,000 ගුණයෙන් දසදහස් ගුණයෙන් ලක්ෂ කෝටි ගණනින් උසස් සැප ලෝකේ තියෙනවා. ප්‍රඥාවන්තයා සියලු කාමයන් අත්හැරලා ඒ උසස් සුවය හොයාගෙන යනවා. පින්නතිනේ එතෙන්ට යන්නත් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ඕනේ. සම්මා දිට්ඨික බව ඕනේ. කරුණු කාරණා වැටහෙන්න ඕනේ. එවන් ජීවිතයක් ඉතාමත්ම කලාතුරකින් ලැබෙන්නේ. නමුත් ඔබට අපිට ඒ ජීවිතය ලැබුණ වෙලාවේ එයින් ප්‍රයෝජන ගන්න. හැම කෙනෙකුටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා. සියලු දෙනාටම බන්ධය මොකද්ද කියලා හොඳට වැටහේවා. මේ බන්ධනයෙන් මිදෙන හැටි ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ලැබේවා. බැඳුම දැනගෙන බැඳුම තේරුම් අරගෙන මේ බන්ධනය මේ ජීවිතේ විතරක් නෙමෙයි මුළු සසරටම බන්ධනයක්. සසර පුරා ඇද බැඳ තියෙන බන්ධනයක්. සසරින් එතර වෙන්න හිතන අපි ක්‍රමක්‍රමයෙන් ඒ ගමන ආරම්භ කරන්න ඕනේ. ඒ නිසා සංසාර බැඳුම ටික ටික ලිහිල් කරලා ඒ බැඳුම අත්හැරලා සදාකාලික සුවයෙන් සැනසෙන්න රත්නත්‍රී ආශිර්වාදයෙන් අපිට
ප්‍රඥාව සහිත සිත් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.